නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අපි මේ ජීවිතය ගත කරනකොට අපේ සිත කය වචනයෙන් පින්වතුනි අපිට ලෝකයට දිය හැකි දේවල් තියෙනවා. ලෝකයා වෙනුවෙන් කළ හැකි දේවල් තියෙනවා. අපිට සිතින් කයින් ඒ වගේම වචනයෙන් ලෝකයට යහපත් දෙයක් කරන්නත් පුළුවන්. යහපත් දෙයක් දෙන්නත් පුළුවන්. ලෝකයට අයහපත් දෙයක් කරන්නත් පුළුවන්. අයහපතක් දෙන්නත් පුළුවන්. සමාජයේ ජීවත් වෙනකොට අපි ගොඩාක් හිතනවා බාහිරින් අපට ලැබෙන්නේ මොකද්ද? අපට මේ සමාජයෙන් ලැබෙන්නේ මොකද්ද? අපට අසවල් අයගෙන් ලැබෙන්නේ මොනවද? අපි ඒක හිතනවා. ඒක අපිට පේනවා. අපි ඒක නිතර දකිනවා. මේ බඳු අය මෙසේ මට කතා කරයි. මෙසේ මට ක්‍රියා කරයි. ඔය අය මං ගැන හිතනවා ඇත්තේ මෙහෙමයි. අපි ඒ විදිහට බාහිර ලෝකේ අපට දෙන්නේ මොනවද කියන එක හිතනවා ලොකුවට. නමුත් අපි හරි අඩුවෙන් හිතන්නේ අපි කුමක්ද ලෝකයට දෙන්නේ කියන එක. ඇත්තෙම ගොඩාක් බැලිය යුත්තේ පින්වතුනි, තමන් ලෝකයට දෙන්නේ මොකද්ද? තමන් මේ ලෝකයට දෙන්නේ යහපතද අයහපතද? ආන් එතන බලනවා නම් අපේ ජීවිතේ දියුණුව කරා යන්නේක, අපේ ජීවිතේ සාර්ථකත්වය කරා යන්නේක මේ ලෝකේ කාටවත් නවත්තන්න බෑ. ඊ හේතුව ඒ සාර්ථකත්වය අප විසින් හදාගෙන යන එක. අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට අනුව බලද්දී පේනවා මොන තාඩන පීඩන ආවත්, මොන කරදර ආවත්, මොන කංකටොළු ආවත් තමන්ගේ යහපත රැක ගැනීමයි කළ යුත්තේ. මොන ප්‍රශ්නාවක් අපි අපේ යහපත රකින්න ඕන. අපි අපේ යහපත ආරක්ෂා කරගෙන වාසය කරනවා නම් සමහරවිට පින්වතුනි අපේ මේ ජීවිතේ අපිට හටගන්න යම් මේ කරදර කංකටොළු ඒවා ඉස්සරහා අපිට අසරණ භාවයන් උපදී. හැබැයි අපි යහපත රැකගෙන වාසය කරනවා නම් කවදාවත් මේ සසරේ අපට වරදින්නේ නැහැ. එනිසා ජීවිතයේ යහපත්තේ ගුණධර්මයක්, සිල්වත් බවක් අපි පුරුදු කරන යහපතක් ඇද්ද? ඒක මොන දුෂ්කරතා මැදත් රැකගත යුතුමයි. ඒ අදහස ඇතිව අපි අද ධර්මයේ ශ්‍රවණය කරමු. අද මේ ඉගෙන ගන්න ජාතක පුවතෙන් ඉස්මතු වෙන්නේ ඒ අර්ථයමයි. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, සිල්වියා ගාත් මෑණියන්, ඒ වගේම ඩොමිනික් පුතණුවන් විසින් ධර්ම දානයේ ප්‍රධානම අරමුණ ඩොමිනික් පුතාට කායික සහ මානසික සුවපත් භාවයේ පිණිසත් සියලු දෙනාට නිරතුරුව සත්පුරුෂ ඇසුර ලැබීම පිණිසත් මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරන්ටත්
මේ ධර්ම දානමේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියන අදහසිනුයි අද මේ පින්වතුන්ලා මේ ධර්ම දානමේ පින මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනේ අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි අපි මේ ඉගෙන ගන්නේ. මේ ජාතක පොතේ නම සෙය්‍යංස ජාතකය. උතුම් ධර්මය දියුණු කිරීම ගැන වදාළ කතාව. භාග්‍යතුන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පසේ නදී කෝසල මහා රජුරවන්ට ඊටාම ගුණවත් දක්ෂ අමාත්‍යවරයෙක් හිටියා. මේ අමාත්‍යවරයාට දක්ෂතාවයක් තියෙනවා. හොඳ ගුණ සම්පන්න බවක් තියෙනවා. මේ දක්ෂතාවයෙන් යුක්ත ගුණවන්ත අමාත්‍යවරයා රජුරවන්ට අවංකවම හිතවත් වුණා. අවංකවම හිතවත් වෙනවා කියලා කියන්නේ මේ හිතවත්කම නිකන් බාහිර ආටෝපය නෙමෙයි. බාහිරින් බොරුවට පෙන්වන එකක් නෙමෙයි, අවංකවම ඇතුළෙන්ම හිතවත් වුණා. රජුරවන්ට ගොඩාක් උපකාර වුණා. රජුරුවන්ගේ රාජකාරී අකුරටම ඉෂ්ට කරලා දුන්නා. එතකොට රජුරවන්ට හරි ප්‍රසාදයක් හටගත්තා. මේ අමාත්‍යවරයා මට බොහෝම උපකාරීව කටයුතු කරනවානේ. මම මේ අමාත්‍යවරයාට ඒ වගේම සලකන්න ඕන. දැන් රජුරුවන්ගේ වරප්‍රසාද වැඩි වෙනවා. මේ ඇමතියා කෙරෙහි තියෙන. ඒක ඇමතියෙන් නෙවෙයි රාජ්‍යයක ඉන්නේ. අර ඇමතියාට වරප්‍රසාද වැඩි වෙගෙන යනකොට අනිත් අමාත්‍යවරු තුල හටගත්ත අර රෝගය. මොකක්ද ඒ රෝගය? ඉරිසියාව නම් වූ රෝගය. කෙනෙක් දියුණුව කරා යනකොට, කෙනෙක් යහපත කරා යනකොට, කෙනෙක් අභිවෘද්ධිය කරා යනකොට, කෙනෙක් වැඩෙනකොට ඒ කෙනාට ලාභ සත්කාර ප්‍රශංසා ආදී එනකොට අන් කෙනෙකුට ඉවසන්න බැරි නම්, ඒ ගැන සතුටක් උපදවා ගන්න බැරි නම් අන්න ඒකට කියනවා ඉරිසියාව. හරියට මේ සමාජයේ තියෙන එක. ඊර්ෂ්‍යා කරනවා. මිනිස්සෙක් ටිකක් හරි දියුණු වෙනකොට ඒක සම්බන්ධයෙන් ආශිර්වාද කරනවා වෙනුවට ගොඩාක් සමාජයේ තියෙන්නේ ඊර්ෂ්‍යාව. තවත් මිනිසෙකුගේ යහපත වෙනසේවා කියලා පතන එක. ඒ මිනිසයාගේ දියුණුව වෙනසේවා කියලා පතන එක. ඒක තමයි ගොඩාක් ලෝකේ දකින්න තියෙන එක. ඉතින් මේ අමාත්‍යවරු එතකොට මේ දේවල් පින්වතුනි අදත් එහෙම නැද්ද? අදටත් සමාජයේ දිහා බලපුවම අපිට පේනවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඊර්ෂ්‍යාව මුල් කරගෙන. සමහරවිට ඥාතීන් ඥාතියට ඊර්ෂ්‍යා කරනවා. සහෝදරයෝ සහෝදරයාට ඊර්ෂ්‍යා කරනවා. මිත්‍රයෝ මිත්‍රයන්ට මේ ඊර්ෂ්‍යා කරනවා. හරියට තියෙනවා. එකට වැඩපළ කරන තැන එතන ඊර්ෂ්‍යාව පතුරවනවා. සමාජයේ වෙලාගත් එකක් ඊර්ෂ්‍යාව. මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ මානසික ව්‍යාධියක්. මානසික ලෙඩක්. මානසික ලෙඩවලට හරියටම නිෂ්ඨාවටම බෙහෙත අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ මානසික ව්‍යාධීන් සියල්ල සුවපත් කරගෙන. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම අමාව අහලා මානසික ව්‍යාධි නැති රහතුන් බිහි වුණා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ වදාළ එක අවස්ථාවක ධම්මෝ සදං සමං නත්ති, මහණෙනි ධර්මය නම් වූ ඖෂධයට සමාන කිසිදු ඖෂධයක් නැත. ඒතම් පිවත බික්කවෝ, මහණෙනි ඒ සොඳුරු දහම් ඖෂධය ඔබත් පානය කරන්න, සුවපත් වෙන්න කියන. ඉතින් ධර්මයේ නැති ලෝකේ අර කෙලෙස් මත්තේම මිනිසයා එහෙම නැහෙනවා. ධර්මයක් නැත්තම් ජීවිතයකට කෙලෙසට පුළුවන් අපිව රූකඩේ වගේ නටවන්න. බුදු කෙනෙක්ගේ ශාසනය මුණ ගැහිලා අපිට මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙද්දී අපි මේ ධර්මය ගැන කොච්චරනම් වටිනාකම දැනගෙන හිත පහදව ගන්න ඕනද? ධර්මයේ නිසා පින්වතුනි අපේ ජීවිතවලට වෙන්න පුළුවන් අයහපත් දේවල් ගොඩාක් අපිට වළක්ව ගන්න පුළුවන්කම ලැබෙනවා.
දැන් බලන්න ඒ නැති තැන සම්පූර්ණ කෙලෙසේ විසින් මේ මිනිස්යාව පාලනය කරනවා. අර අමාත්‍යවරුන් කෙලෙසේ විසින් මේ පාලනය කරානේ. හිතවත් අමාත්‍යවරයාට බොහෝ ධනෙ ආදිය දෙනකොට වාව ගන්න බැරුව ගියා. අධික ඉරිසියාවෙන් පෙළෙච්ච අමාත්‍යවරු මොහුට විරුද්ධව රජුරවන්ට කේලම් කිව්වා. හිතවත්කම නැති කළා. ටික දවසක් යනකොට රජුරෝ ඒ අමාත්‍යවරුන්ගේ වචනේම පිළිඅරගෙන අර හිතවත් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගොඩක් දුරට විමසලා කරුණු හොයන්නේ නැතුව කටයුතු කරලා සිල්වත් නිර්දෝෂී අමාත්‍යවරයාව මාංචු දාලා බන්ධනාගාරේ හිර කළා. ඒ අමාත්‍යවරයා හිරගෙදර වාසය කරනකොට කල්පනා කළා දැන් අපේ මේ රජුරෝ මට කාලයක් හිතවත්ව හිටියා. දැන් එකපාර අපේ රජුරෝ මං සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම හිතවත් භාවය නැති කරගෙන. ඉස්සර මට රජුරෝ ගොඩාක් ಗುಣ කිව්වා. දැන් මට මගේ රජුරෝ හරියට නිඳා කරනවා. ඉස්සර මට පිරිවර රජුරුවන්ගේ හිතවතාය රජුරුවන්ගේ සමීපතම කෙනාය කියලා මට කට්ටිය හරියට හිටියා. දැන් මට කවුරුත් නැහැ. මම බන්ධනාගාරය ඇතුලේ තනි වෙලා. ඉස්සර මට තිබ්බ පිළිගැනීම දැන් මට පිළිගැනීම මොකුත් නැහැ. දැන් මං හිරගේක හිරකාරයෙක්. මේ අමාත්‍යවරයා කල්පනා කළා මගේ බුදුරජාණන් වහන්සේ මේක නේද මට කියලා දුන්නේ. බලන්න පිංගතුනේ අපිට ධර්මයේ තියෙනකොට රැකවරනේ. මට මේ ජාතක පුවත කියවනකොට හරියට සතුටු හිතෙච්ච තැනක් මෙතන. මොකද අපිට කරදර ඉන්නේ පිංගතුනේ අපි හිතන්නේ නැති විදිහට. අපිට මේ සමාජයෙන් සමහරවිට බැටකන්න වෙන්නේ අපි කිසිසේත් අපේක්ෂා කරන්නේ නැති වෙන විදිහට. මේ අමාත්‍යවරයා හොඳට රජුරවන්ට සමීප වෙලා කිට්ටු වෙලා අවංකවම රජුරවන්ට රාජ්‍ය සේවය කරද්දිත් තමන් අවංකව උදව් කරන කෙනා තමන්ට එරෙහි වුණානේ. එහෙම වෙන්න බැරිද මේ වෙලා තියෙන්නේ? ඒක එකලත් වුණා. ඒක මේකල වුණත් වෙනවා. ඒක අනාගතෙත් වේවි. ඇයි හේතුව? මේ සංසාරික ගමන කෙලෙස් වලට වසඟ වෙච්චි සත්වයාගේ ගමනක්. සසරේ යන අපිත් අපි වටේ ඉන්න සියලු දෙනාත් කෙලෙස් වලට වසඟ වෙන වෙලාව කියන්න බෑ. ඒ අය මේ දැන් හොඳට ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ නිමේෂේ ඒ අයව කොයි කෙලෙසයක් විසී යටපත් කර ගනිවිද කියලා කවුද දන්නේ? මේ ඇමතියත් එක්ක එකට හොඳට හිනහ වෙලා කතා කරලා මේ ආහාර පාන අරගෙන නොයිකුත් සාදාදිය පවත්වා එකට හිටපු අමාත්‍යවරුම තමන්ට කුමන්ත්‍රණයක් කරාවී කියලා හිතන්නේ. අවංක මිනිස්සෙක් හිතන්නේ. අවංකව කටයුතු කරන කෙනෙක් විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක් තව කෙනෙක් දිහා වපරින් බලන්නේ නේ. කල්පනා කරනවා. ඉතින් මං යම් විදිහකට මේ අයට අවංකව සිනහස අවංකව විශ්වාසය දක්වනවද මේ අයත් මට හිමෙති. දැන් එහෙම හිතනවා. එයා එහෙම හිතාගෙන ඉන්නකොට අර පැත්තෙන් කුමන්ත්‍රණයක් කරනවා. නොහිතපු වෙලාවක තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා. එහෙම කොච්චර තියනවද? තමන්ගේ රජුරවන්ට තමන් අවංකව සේවා කටයුතු කරනවා මේ ඇමතියා. රජුරුව අනිත් අයගේ කියලා අහනවා. රජුරුව දිහා තමන් ප්‍රියයිසින් බලනකොට රජුරුව තමන් දිහා වපරහින් බලනවා. බලන්න මේ තමයි සසර. මේ ජාතක කතා ඇතුලේ සංසාර ගමනක අති දුක්ඛිත කතාව පුදුම විදිහට විස්තර කරලා තියෙන්නේ. අපි හොඳ නුවණින් කල්පනා කර මේ ජාතක කතා කියවනවා නම් බලන්න මේ අමාත්‍යවරයා හිර කූඩුවට වෙලා හිතපු දේ දැන් සාමාන්‍ය මේ වගේ වෙලාවක සාමාන්‍ය මිනිස්සෙක් නම් කල්පනා කළයි මම නම් ආයේ කවදාවත් මේ මහ රජාට මම සේවා කටයුතු කරන්නේ. මේ රජාට මෙච්චර උදව් කරලත් මට හිරේ වුණානේ. කෙනෙක් එහෙම හිතයි. එක්වර අමාත්‍යවරු ගැන හිතයි. මේකුන් මගේ ළඟට කිට්ටු වෙලා ඉඳලා
මගෙත් එක්කම ඒකට හේතු වෙලා ඉඳලා මට මෙහෙම මහා නස්පැත්තියක් ගෙනවනේ. මට අවස්ථාවක් ලැබුණොත් මම මේකුම තියන්නේ. එහෙම හිතයි. නොඑක් දේ. නමුත් ලෝකයා තමන්ට මොනවා දුන්නත් තමන් තමන්ගේ උතුම් භාවය රැකගෙනම ඉන්නවා කියලා යමක් ඇද්ද? ඒකමයි දක්ෂකම. මේ අමාත්‍යවරයාට ඒක කරන්න පුළුවන් වුණානේ. මේ අමාත්‍යවරයා තමන්ට ඉරිසියා කරන කෙනාට පෙරලා ඉරිසියා කළේ නැහැ. තමන්ට ද්වේෂ කරන කෙනාට පෙරලා ද්වේෂ කරේ නැහැ. තමන්ට කරදර ගේන කෙනාට පෙරලා කරදරේ ගෙනාවේ නැහැ. තමන්ට වෛර කරන කෙනාට තමන් වෛර කළේ නැහැ. එතුමා මොකද්ද කළේ? මේ අමාත්‍යවරයා කල්පනා කළා මට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පුරුදු කරන්නට මේ බන්ධනාගාරේ බාධාවක් නැහෙනි. මම මේ බන්ධනාගාරයේ ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම මෙනෙහි කරනවා. මට ධර්මයේ පිහිට ඇර මේ වෙලාව වෙන පිහිටක් නැහැ. මට මගේම රජුරුවත් විරුද්ධ වෙලා, හිත මිත්‍ර අමාත්‍යවරුත් විරුද්ධ වෙලා, මම බිරිඳගෙන් ඈත් වෙලා, මම දරුවන්ගෙන් ඈත් වෙලා, ඥාතීන්ගෙන් ඈත් වෙලා, හිතවත් කියලා කවුරුත් නැහැ මට. මට දැන් තියෙන්නේ ධර්මයේ විතරයි. මම ධර්මයේ හැසිරෙනවා කියලා මේ අමාත්‍යරයා මේ භාග්‍යතුන් වහන්සේගෙන් අහලා මතක තියාගෙන හිටපු සද්ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තා. දැන් මේ හිරගෙදර කියලා කියන්නේ ඔහු විවේක සුවයෙන් භාවනා කරන තැන බවට පත් වුණා. ඔහුගේ හිරගෙදර ඔහු භාවනා කරන කුටියක් බවට පත් කරගත්තා. ඔහු ඒ භාවනාව කොච්චර හොඳට කරගත්තාද කියලා කියන්නේ ටිකෙන් ටික බන්ධනාගාරය ඇතුළේම චිත්ත සමාධි ඇති වුණා. ඒ චිත්ත සමාධිය තුළ පිහිටා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම කාරණා පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදය ආදී විදර්ශනා කරනකොට ඊටාම කෙටි කලකින් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා. සත්‍ය ඥානයේ වශයෙන් චතුරාර්ය සත්‍ය වැටහෙන්න පටන් ගත්තා. ඉතින් ටික දවසක් ගත වෙනකොට දැන් මේ සිදුවීම ඔක්කොම යම් කාලයක් සිද්ධ වෙගෙන ගියා. දැන් අර අමියාත්තිවරු සතුටු වෙන්නේ නැති අපි කුමන්ත්‍රණයේ වැඩ කළා යසයි කියලා. මේ අතරේ රජුරවන්ට ටික තේරෙනවා අයියෝ මම මේ වැරදි දෙයක් නොමෑ කරලා තියෙන්නේ. මේ අමාත්‍යවරයා හරි නිර්දෝෂී කෙනෙක්නේ. මම මේ වැරදි වැටහීමක් ඇතුව අනිත් අය කියපු කතාවලට ඇහුම්කන් දීලානේ මම මේ අමාත්‍යවරයාව නුසුදුසු දඬුවමකට ලක් කළේ. ඔහුව නිදහස් කරන්න ඕනේ කියලා රජුරෝ රාජ නියෝගිකින් මේ අමාත්‍යවරයාව නිදහස් කරනවා. එතකොට බලන්න ජීවිතේ දෝලණය වෙවි යන හැටි පිංගුතුනේ. දකින්න මේවා තුළ. කාලයකට සැප තිබේ, කාලයකට දුක උපති. ආයෙ සැප. කාලයකට අපිට ඇතැම්මු ප්‍රශංසා කරයි. ප්‍රශංසා කරන ලද මුඛයන්ගෙන්ම ඒ කටවල් වලින්ම නින්දාද කරයි. ආයෙ වගේම ප්‍රශංසා අහන්න ලැබෙනු ඇත. මේක තමයි ජීවිතය යන පිළිවෙල. අටලෝ දහම. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං. ජීවිතේ ගත කරනකොට ලාභ එනවා, අලාභ එනවා, නින්දා එනවා, ප්‍රශංසා එනවා, සැප එනවා, දුක එනවා. එකින් එකට නොඑක් දේවල් මාරු වෙවි. තමන් වටේ පිරිවර හැදෙනවා තමන්ට ප්‍රශංසා කර කර. ඔබ වගේ කෙනෙක් යසස හැදෙනවා. මෙන්න ප්‍රශංසා කර කර හිටපු කාණ්ඩෙම කාලයකට පස්සේ ගරහන්න පටන් ගන්නවා. නින්දා කරනවා, අපහාස හදනවා. ආයස මේ සසර. සංසාර ගමනේ යනකොට හැම දිනාට මේක පොදුයි. මේවා ඉස්සරහා කොහොමද මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ රැකගන්නේ? ධර්මයෙන්මයි. වෙන පිළිවෙලක් නැහැ. තමන්ගේ ජීවිතේට මේ ලාභ සත්කාර
කීර්ති ප්‍රශංසා ඔස්සේ දෝලණය වෙන ජීවිතේ ආරක්ෂා කර ගන්නට නම් එයාට ධර්මයේ තියෙන්න ඕන. ධර්මයේ නැතුව මේකේ වෙන පිළිවෙලක් නැහැ. ධර්මයේ නැති වුණොත් එහෙම එයා කරන්නේ තමන්ට එරෙහි වෙන සමාජයට තමන්ට එරෙහි වෙන පුද්ගලයන්ට තමනුත් එරෙහි වෙනවා. එයා තෝරගන්නවා අධර්මයේ. අධර්මයේ තෝරගත්තොත් එහෙම තමනුත් ඒ ගොඩේමයි. පින්වතු මේක හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට අපිත් එක්ක ඇතැම්මු කතා බහ කරනකොට කියනවා ස්වාමීන් වහන්සේ අසවල්ලු නිසා හරි කරදර. කේන්තිත් යනවා. අපි කොච්චර කළත් අපි කොච්චර යහපත කරන්න උත්සාහ කළත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. මේ වගේ අසත්පුරුෂයන්ගෙන් කොහොමද අපි ගැලවෙන්නේ? එහෙම අපෙන් අහලා තියෙනවා. අසත්පුරුෂයාගෙන් ගැලවෙන්න තියෙන ක්‍රමේ ප්‍රතිපදාව මොකද්ද? තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. ඒකමයි. අසත්පුරුෂයාගෙන් ගැලවෙන්න තියෙන ප්‍රතිපදාව තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම, තමන් සත්පුරුෂ ගුණයන්ගෙන් දියුණු වීම. තමන් සත්පුරුෂ ගුණයන්ගෙන් දියුණු වෙගෙන යනවා නම් කවදාවත් අසත්පුරුෂයාත් එක්ක එකතු වෙන්නේ. ඒ අසත්පුරුෂයාගෙන් ඈතට තමන්ගේ ජීවිතය යනවා. තමන් සමීප වෙන්නේ සත්පුරුෂයෝ ළඟට. මේ ලෝකේ සනාතන ධර්මයක් තියෙනවා පිංගුතුනි. සත්වයාගේ ධාතු ස්වභාවය. ඒ සත්වයා ඒ ධාතු ස්වභාවයන්ට අනුව එකතු වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවක ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට ඕක වදාලා. එදා පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකුළු පව්වේ ගන්ධ කුටියේ භික්ෂුන් වහන්සේලා කීප නමක් එක්ක වැඩ හිටියා. ඒතර පහළ පේනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක භික්ෂුන් වහන්සේලා කිහිප නමක් එකතු වෙලා ඒ භික්ෂුන් වහන්සේලාත් එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම සක්මන් කරනවා. බොහොම සමීපව භික්ෂුන් වහන්සේලා කාණ්ඩයක් ළඟ ඉන්නවා. අපේ මුගලන් මහරහතන් වහන්සේත් එක පසකින් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක සක්මන් කරනවා. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් තවත් පසකින් සක්මන් කරනවා. තව පිරිසක් පිරිවරාගෙන. මහා කස්සප මහරහතන් වහන්සේත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක සක්මන් කරනවා. ඊළඟට ඔය අතරේ දේවදත්තත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක මෙහෙම සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බලන්න මහණෙනි අර සාරිපුත්තයන් සමග භික්ෂූන් පිරිසක් සක්මන් කරනවා පේනව නේද? මහණෙනි ඔය ඔක්කොම ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්තයාටම පෑහී ගියා. එකතු වුණා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක ඔය සක්මන් කරන පිරිසක් පේනවා නේද මහණෙනි? ඔය ඔක්කොම එ르දිහි බලලාභීන්. බලන්න හොඳට එ르දිපාද ධර්ම දියුණු කරන්න දක්ෂතාවයේ තියෙන භික්ෂූන් ටික එකට එකතු වුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරන පිරිස පෙන්නලා කියනවා මහණෙනි ඔය අනුරුද්ධයන් සමග සිටින සියලු දෙනාට දිවැස් තියෙනවා. දිවැස් තියෙන භික්ෂූන් ටික දිවැස් තියෙන භික්ෂූන්ටම එකතු වුණා. මහා කස්සප මහරහතන් වහන්සේත් එක්ක හිටපු සියලුම දෙනා සිල් ගුණයෙන් යුක්තයි කිව්වා. හොඳ දුතාංග ආරක්ෂා කරන අය. ඊළඟට දේවදත්තයන්ව පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි ඔය දේවදත්තයන් එක්ක යම් කාණ්ඩයක් ඉන්නව නේද? ඔක්කොම පාපී අදහස් තියන අය. පවිත්‍රෝ ටික පවිටන්ටම එකතු වුණා. ධාතු ස්වභාවය හොඳට හොඳ එකතු වෙනවා. නරකට නරක එකතු වෙනවා. පිරිසුදු දෙයට පිරිසුදු දේ එකතු වෙනවා. අපිරිසුදු දෙයට අපිරිසුදු දේ එකතු වෙනවා. අසුචියට අසුචි එකතු වෙනවා. සුවඳවත් දෙයට සුවඳවත් දේ එකතු වෙනවා. අපි ගත්තොත් යම් මිනිසෙකුගේ ජීවිතයේ අසුචියක් වගේ කියලා අපිට පේනවනම් ඉරිසියාකම් කරන, කුහකකම් කරන, අනවින, කොඩිවින කරන, Tamanට කරදර නැස්පැති ගේන චරිතයක් අපිට පේනවනම් ඒ කෙනාගේ ජීවිතයේ අසුචියක් බඳුව තියෙන අගුණ ධර්ම එකක්වත් අපි අපේ ජීවිතයට කිට්ටු කරගන්නවත් හොඳ නැහැ. තව කෙනෙක් ළඟ තියෙනවා නම් අපට ද්වේෂ කිරීම කියන අසුචිය
ඒ අසුචිය තමන්ගේ තවර ගන්න එපා. තව කෙනෙක් ළඟ තියෙනවා නම් ඔබට ඉරිසියා කිරීම කියන අසුචිය. ඒ අසුචිය පින්වතුනි ඔබ තවර ගන්න එපා පොඩ්ඩක්වත්. තවත් කෙනෙක් එකට එක කරගෙන එනවා නම් එකට එක කරගෙන ඒම කියන අසුචිය ඔබ ඔබේ තවර ගන්න එපා. ඔබ ආරක්ෂා වෙන්න ඕන. ඒ අසුචියනොයි. ඔබ ළඟ මේ අසුචි සහගත දේ තැවරිලා නැත්තම් අසුචියක් එක කවදාවත් ඔබ එකතු වෙන්නේ නැහැ. අපි හිතමු මෙහෙම තියනවා කියලා. ගහක පිපිච්චි සුවඳ මලක් තියෙනවා. ඒ ළඟම තියෙනවා අසුචි ගොඩක්. ටික වෙලාවක් එහෙම තියෙද්දි එතෙන් ආවොත් එහෙම බුද්ධිමත් මිනිස්සෙක් ඒ මිනිස්සයා කරන්නේ අර අසුචි ගොඩ උදැල්ලකින් හරි අරගෙන ඒක අරන් ගිහිල්ලා දානවා අසුචි දැමීමට සුදුසු තැනකට. අර මල කඩාගෙන ගිහිල්ලා එයා පූජා කරනවා සමහරවල් මල් ආසනෙට. එක්ක එයා ගන්නවා ලස්සන සැරසිල්ලකට. මල් ගොඩටම එකතු වෙනවා. අසුචි ගොඩටම එකතු වෙනවා. එනිසා මේ ජීවිතේ හොඳ ආදර්ශයක්. සමාජයේ කොච්චර දුෂ්චරිතයකින් යුක්ත වුණත් සමාජයේ කොච්චර දොස් වලින් යුක්ත වුණත් තමන් ළඟම ඉන්න අයට කොච්චර අඩුපාඩු තිබුණත් තමන් යහපත රැක ගන්නවා නම් තමන්ගේ ධර්මය රැක ගන්නවා නම් තමන්ගේ පින රැක ගන්නවා නම් කුසලයේ රැක ගන්නවා නම් තමන්ගේ සුචරිතය රැක ගන්නවා නම් තමන් ආරක්ෂා වෙලා. හොඳට ඒක තේරුම් ගන්න. ඉතින් මේ අමාත්‍යවරයාව රජ්ජුරුවෝ විශේෂ සත්කාර සහිතව තමයි හිරගෙදරින් නිදහස් කළේ. නිදහස් කරලා කලින්ට වඩා මහත් යසීසුරු සම්පත් ලබා දීලා රාජ්‍ය සැපයට පත් කෙරෙව්වා. ඉතින් මේ අමාත්‍යවරයා හිරගෙදරින් නිදහස් වෙලා ටික දවසක් ගත වෙනකොට භාග්‍යතුන් වහන්සේව වන්දනා කරන්නට යන්න ඕන කියලා සුවඳ මල් ආදී අරගෙන සවැත් නුවර ජේතවනාරාමයට ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේව මුණ ගැහිලා සාදරයෙන් වන්දනා කරලා සුවඳ මලින් බුදුරජුන්ව පුදලා එක පැත්තකින් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ ඇමතියත් සමග පිරිසඳර කතා බහේ යෙදුණා. ඒ යෙදෙද්දී භාග්‍යතුන් වහන්සේ වදාලා අමාත්‍ය අපටත් අහන්න ලැබුණා. ඔබට මේ මහත් වූ කරදරයකට මුහුණ පාන්න සිද්ධ වුණා කියලා. එතකොට කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේකක් වුණා නම් තමයි. නමුත් ස්වාමීනි මං ඒ කරදරේ මහා කරදරයක් විදිහට ගත්තේ නෑ. ස්වාමීනි මං කරදරයම මගේ යහපත පැත්තට හරව ගත්තා. මං ස්වාමීනි හිරගෙදර ඇතුලේ එක කල්පනා කර වාසය කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කර වාසය කළා. හිරගෙදරදී ස්වාමීනි මම හොඳට බණ භාවනා කරගත්තා. ස්වාමීනි මට ඒක අපතේ ගියේ නෑ. මං සිපිරි ගෙදරදීම සෝවාන් ඵලයටපත් වුණා ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ අමාත්‍යවරයාට සාදුකාර පැවැත්වුවා. එතකොට බලන්න පින්වතුනි මොන නැස්පැත්තිය ජීවිතයට ආවත් තමන්ගේ යහපත රැක ගැනීම බුදුවරු සාදුකාර දෙන දෙයකි. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු පින්වත් අමාත්‍ය ඔබ බොහෝම අගේ කටයුතු කරලා තියෙන ආකාරي තමන් කරදරයක වැටුණ වෙලාවක ඒ අවස්ථාව යහපතට හරවා ගත්තේ මේ ඔබ විතරක් නෙමෙයි. ඔබ දන්නවද අතීතේ පවා නුවණැත්තෝ තමන්ට කොච්චර කරදර ආවත් තමන්ගේ යහපත වනස ගත්තේ නැහැ. කරදරේම තමන්ගේ සැපතට හරව ගත්තා. එහෙම තමයි නුවණැත්තෝ කටයුතු කළේ කියලා බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් හෙළිදරව් කළා. ඒ තමයි සෙය්‍යංශ ජාතක පුවත. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කරද්දී අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ බරණැස් රජුරුවන්ගේ අග්‍ර මහේසිකාවගේ කුසේ පිළිසිඳ ගත්තා. කාලයක් ගත වෙනකොට ලස්සන කුමාරයෙක් උපන්නා. ඉතින් මේ කුමාරයා තක්ෂශිලා ගිහින් ශිල්ප ශාස්ත්‍ර හදාarලා ඇවිත් බොහෝම නුවණැතිව වාසය කරනකොට
බරණැස බ්‍රහ්මදත්ත රජුරුව අභාවයට පත් වුණා. රජුරුවන්ගෙන් පස්සේ මේ බෝධිසත්ව තරුණ කුමාරයාට මුළු බරණැසම රාජශ්‍රීය ලැබුණා. ඉතින් රටේ රජුරුව බවට පත් වෙලා දසරාජ ධර්මයන්ට අනුකූලව හොඳට දන් පැන් පූජා කරමින් සිල් ආරක්ෂා කරමින් ඊටාම දැහැමිව මේ බෝධිසත්ව රජුරුව රාජ්‍ය කළා. ඔය කාලේ මේ බෝධිසත්ව බරණැස් රජුරුවන්ගේ අන්තපුරේ හිටපු එක්තරා ස්ත්‍රියාවක්ව රජුගේ අමාත්‍යවරයෙක් දූෂණය කළා. ඒ ස්ත්‍රියාවට අතවර කළා. ඉතින් මේක පැමිණිල්ල කතා කරලා බලනකොට ඇත්ත මේ අමාත්‍යවරයා වැරැද්දක් කරලා. එතකොට රජුරවන්ට සිද්ධ වුණා මේ රාජකීය මේ දණ්ඩන වලට අනුව මේ අමාත්‍යවරයාව රටින් පිටුවහල් කරන්න. ඉතින් මේ අමාත්‍යවරයාගේ පවුලේ සියලු දෙනාවත් රාජ්‍යයෙන් පිටුවහල් කරා බරණැස් ශ්‍රීමාවෙන් එළියට දැම්මා. මේ පුද්ගලයා එතකොට තමන්ගේ වැරද්ද ගැන හිතුවේ නැහැ. තමන් තමයි රජුට අයිති රජුරුවන්ගේ මේ අන්තපුර ස්ත්‍රියන්ව දූෂණය කළේ. තමන්ගේ වැරද්ද දැක්කේ නැහැ. මේ පුද්ගලයා කළේ මං රජුරුවන්ගෙන් පලි ගන්නවා කියන හිත ඇති කර ගැනීම. ගොඩාක් වෙන්නේ ඕක. සාමාන්‍ය මිනිසෙක් තමන්ගේ වැරද්ද දකින්න අඩුයි. තමන්ව සාධාරණීකරණය කරගන්න ඕනේ මිනිස්සු. මොන හරි එකක් වෙච්ච ගමන් තමන් හරි. අනිත් අය තමයි වැරදි. එහෙම නැද්ද ගොඩක්? ඒක තමයි කෙලෙස් සහගත ලෝකේ කෙලෙස් වලට බර හිතේ ස්වභාවය. යම් ප්‍රශ්න අරුබුද හට ගන්නකොට අපි සමාජයේ ජීවත් වෙද්දී පින්වතුනි අපි බලන්න ඕනේ හැමතිස්සෙම අපේ දෝෂේ. අපේ අඩුපාඩුව බලනවා නම් අපිට හදාගන්න තැනක් තියෙනවා. අපි හිතමු බාහිර අඩුපාඩු බැලුවා කියලා. අඩුපාඩු දැක්කත් අපිට හදන්න බෑනේ. අපිට කරගන්න බෑ. අපිට හදන්න පුළුවන් තැන තමයි අපිව හදා ගැනීම. හැදිය යුතුයි කියලා තීරණයක් දෙන්න පුළුවන් තැන උනත් අපිව හදාගත යුතුයි කියන තීරණය තමයි අපි දෙන්න ඕන තේරුමක් ඇති තීරණේ. ඒ තීරණයට යම් වටිනාකමක් තියෙනවා. අපි හිතට ගත්තොත් එහෙම මම මේ අඩුපාඩු හදාගන්න ඕන කියලා ඒක සාමාන්‍ය ප්‍රායෝගිකයිනේ. අපි අදහස් කළොත් එහෙම මෙහෙම අසවල්ලුන්ගේ මේ අඩුපාඩු තිබේ මං අසවල්ලුන්ගේ මේ අඩුපාඩු හදනවා කියලා. තව කෙනෙකුගේ අඩුපාඩු තමන් හදනවා කියලා යම් අදහසක් අර ගැනීම අදහසවත් වටින්නේ නැහැ. මොකද ඒක ලේසියෙන් කරගන්න පුළුවන් කන්නේ නෙමෙයි. තමන් තමන්ව හදාගන්නවා කියන තැනට ආවා නම් නමුත් මේ අමාත්‍යවරයාට එච්චර දක්ෂතාවයක් තිබෙන්නේ නැහැ. මේ පුද්ගලයා රජුරුව මාව පිටුවහල් කළා කියලා රජුරුව ගැන දේශයක් ඇති කරගත්තා. ද්වේෂ සිතින් මේ රටින් නිරපිලා එළියට ගිහිල්ලා වෙනත් ප්‍රදේශයක රජෙක්ව Tamanට හිතවත් කරගත්තා. ඒ රජුරුවන්ව හිතවත් කරගෙන ඒ රජුරුව ලව්වා මේ බෝධිසත්ව බරණැස් මහරජුරුවන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරන්නට තීරණය කළා. ඉතින් මේ සතුරු රජුරුවත් ඒකට අහු වෙලා බෝධිසත්වයන් වහන්සේ පාලනය කරමින් හිටපු බරණැස් රාජ්‍ය ආක්‍රමණය කළා. රාජ්‍ය ආක්‍රමණය කරා කියලා ආරංචි වුණා විතරයි බෝධිසත්වයන් වහන්සේගේ හිටපු ශූර වීර යෝධයෝ රජුරවන්ට ගිහින් මේක දැනුවත් කළා. රජතුමනි මෙහෙම රාජ්‍ය ආක්‍රමණයකට ලක් වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒ සතුරන්ව විනාශයට පත් කරලා රාජ්‍ය බේරගන්න. ඔබතුමාගේ අණ විතරයි අපට ඕනේ. එතකොට බෝධිසත්වයෝ කියනවා නෑ. යුද්ධයක් කරන්න ගියොත් එimhe සතුරු වේවා මිතුරු වේවා ජීවිත විනාශ වෙලා යනවා. ඒ නිසා යුද්ධයක් ඕනේ. ඒ අය කරන දෙයක් කරපු දෙයක්. ඉතින් කිසි කරදරයක් නැතුව බරණැස් රාජ්‍ය ආක්‍රමණය කරන්න ලැබුණා. ලේවැගිරීම් සිද්ධ වුණේ. අර සතුරු රජා මෙච්චර ධාර්මික යුද්ධයක් නිසා සතුරෙකුටවත් මිතුරෙකුටවත් චූටි හරි විනාශයක් වෙන්න එපා කියලා හිටපු මෙච්චර ධාර්මික රජුරුවන්ව Tamanට බලේ තියෙද්දීත් බලේ පාවිච්චි කරලා
යොද නොවැදිච්චි මේ රජ්ජුරුවන්ව අර සතුරු රජා බොහොම දුෂ්ට විදිහට අත්අඩංගුවට අරගත්තා. මාංචු දාලා අත්වලට කකුල් වලට බෙල්ලට මාංචු දාලා සිපිරිගේ රැඳෙව්වා. හිරගෙදරට දාලා ඉන්නකොට බෝධිසත්ව රජුරුව කල්පනා කරනවා මේක තමයි ජීවිතයේ ස්වභාවය. ජීවිතය කියලා කියන්නේ දෝලණය වෙවි යන ගමනක්. උස් පහත්කම් හරියට මේ සංසාරේ. හොඳට ඉන්න ලැබෙන කාලයක් වගේමයි නස්පැත්ති එන කාලයක් තියෙනවා. බලන්න පිංගුතුනි මේවා සත්‍යද අසත්‍යද කියලා. මේ බණ පදහන පිංගුතුල්ලා අවුරුදු 20ක් 25ක් 30ක් අනිවාර්යෙන්ම මේ ජීවිතේ ගත කරලා ඇති. ඊට අඩුවෙන් වුණත් යම් කාල වකවානුවක් අපි මේ ජීවිතේ ගත කරලා තියෙනවා. බලන්න කොච්චර උස් පහත්වින් එක දෙන්න උනේ කියලා. හොඳට තියෙනවා මේ හොඳට තියෙනවා මේ ඊළඟ වෙලාවෙ වෙනස් වෙලා යනවා. එහෙම නැද්ද මේ ලෝකේ? අපේ ජීවිතවල හැටි බාහිර සමාජය වෙනස් වෙනවා, අපේ ශරීර වෙනස් වෙනවා, අපේ හිතුවිලි වෙනස් වෙනවා. කලින් කලට වෙනස් වෙවි යන එකක් තියෙන්නේ. බෝධිසත්වෝ කල්පනා කළා මට වටින්නේ මේ වෙනස් වෙන එකට අනුව හැප්පෙන්න යන එක නෙමෙයි. මම මගේ ධර්මයේ රැක ගන්න ඕනේ. බෝධිසත්වයෝ හොඳට භාවනා කරන්න පටන් ගත්තා. දැන් සිපිරිගිය ඇතුළේ ඉන්නේ. සතුරු මිතුරු හැම දිනාට ශරීරයේ මාංචු දාගෙන බෝධිසත්වයෝ මෙත්සිත පැතිරෙව්වා. කාටවත් අනතුරක් වෙන්න එපා. කාටවත් විපතක් වෙන්න එපා. සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඉරිසියා දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේම දිවි ගෙවත්වා කියලා මෙත්සිත පැතිරෙව්වා. තමන්ට කවුරු මොනවා කළත් තමන්ගේ ධර්මය තමන් වනසගත්තේ නැහැ. උතුම් ධර්මය තමන්ගේ ළඟ රැකගත්තා. තමන් ධර්මයේ වටිනාකම දන්නවා නම් පින්වතුනි, ධර්මයේ වටිනාකම දන්න කෙනා වටිනා මණිකක් රකින්නවා වගේ ධර්මයේ රකින්නවා. ධර්මයේ වටිනාකම නොදන්න මිනිසුන්ගේ අතින් තමයි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් ධර්මයේ සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ. එතකොට තමයි අර හරියට ඒ සමාජය ගොඩ නැගෙන්නේ. කාලයකට මිනිස්සු හොඳට ඉන්නවා. ඒ හොඳට ඉන්න මනුස්සයාට පොඩි මොන හරි ප්‍රශ්නයක් එන්න ඕනේ. මෙන්න මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම දරුණු දුෂ්ටෙක් කියලා. ඒ හේතුව මොකද්ද? එයා ළඟ යම් මේ ඉවසීමක්, යම් මේ මෛත්‍රියක්, යම් මේ කරුණාවක් ආදී තිබ්බනම් ඒක වටිනාකම හඳුනගන්නේ නැතුව තියාගෙන හිටපු එක. අපි මෛත්‍රිය කියන ගුණය අපේ ජීවිතයට එකතු කරගන්න ඕන වටිනාකම දැනගෙනයි. අපි මුදිතාව කියන ගුණය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ වටිනාකම දැනගෙනයි. අනිකුත් උතුම් ගුණදහම් අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ පින්වතුනි වටිනාකම දැනගෙනයි. තෙරුවන් සරණ අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ වටිනාකම දැනගෙනයි. වටිනාකම දැනගෙන අපි මේ ගුණයන් අපේ ජීවිතයට එකතු කරගත්තොත් වටින දේ අපි රකින්නවා. බෝධිසත්වෝ වටිනා මෛත්‍රිය හදවතේ රැක්කා. ඒ මෛත්‍රියම දියුණු කළා. උතුම් ධර්මයේ දියුණු කරනකොට බෝධිසත්වයන්ගේ මෙත්සිතේ බල මහිමෙන් අර සතුරු රජාගේ ශරීරේ මහා දාහයක් හටගත්තා. මොන විද්දු ඇවිල්ලා සුවපත් කරන්න උත්සාහ කළත් මේ දාහේ අරින්න බෑ. බෙහෙත් වතුරේ ගිලී හිටියා මේ දාහේ යන්නේ නැහැ. උහුල ගන්න බැරුව කෑ ගහලා මේ රජුරෝ අඬනවා. එතකොට ඒක අමාත්‍යවරයෙක් ඇවිත් කිව්වා දේවයිනි අපිට වැරදුනා වෙන්න බෑද? මං එහෙම කියන්නේ අර අපි හිරබත් කරලා මේ හිරේ දාලා සිපිරිගේ දාලා ඉන්න අර රජතුමා මම බලාගෙන දැන් දවස් කීපයක් අනේ පළගක් බැඳගෙන වාඩි වෙලා අර මාංචු සහිතව හරි ප්‍රීතියෙන් ඉන්නවා. හිරගෙදර ඇතුළක හිරකාරයෙක් ඉන්න විදිහට නෙවෙයි එතුමා ඉන්නේ. හරියට කෑම ටික ළඟට නොලැබුණාට තමන්ට ශරීරයට සුව පහසුවක් නොලැබුණාට එතුමාගේ මුහුණේ පුදුම ප්‍රීතියක්.
රජතුමනි එතුමා ධාර්මික කෙනෙක් වගේ. ඒ වගේ ධාර්මික රජෙකුට අපි නිකන් ඔහේ හිංසා කරපු එක වෙන්න බැයිද ඔබතුමාට ආපු මේ නස්පැත්තේ. ඕක කිව්වා. කියපු ගමන් සතුරු රජා කල්පනා කළා ඒකත් හැබෑව. එහෙම එකක් වෙන්නත් පුළුවන්. මොකද මේකත් එක්ක තමයි මගේ මේ ශරීර දාහය ඔක්කොම හටගත්තේ. එතකොට ඒ සොර රජා ඉක්මනින්ම බන්ධනාගාරයට ගියා. යද්දී බැලින්නම් මේ බරණැස් රාජ්‍ය ආක්‍රමණය කරලා රජ බවට පත් වෙලා ඉන්න තමුන්ට වඩා සැනසෙල්ලේ අර හිරබත් කන රජුරෝ ඉන්නව දැක්කා. දැකලා බෝධිසත්වයන්ගේ ආනුභාවයට පැහැදිලා මේ හොර රජා බෝධිසත්වයන්ට වැඳා. වැඳලා කියනවා අනේ අපට සමාවෙන්න ඔබතුමාගේ රාජ්‍යයට මේ වගේ නස්පැත්තියක් ගෙනාවට. ඔබතුමාගේ රාජ්‍ය ඔබතුමාටම වේවා. අපට කමා කරන්නට. මෙතෙන් පටන් ඔබතුමාට කවුරු හෝ සතුරුකම් කරන්නට ආවොතින් මම බාර ගන්නවා ඔබතුමාව රැකීමත්. මට මේක සිද්ධ වුණේ මේ වෙන සතුරෙක්ගේ ඔබතුමාගේ සතුරෙක්ගේ කතාවට ඇහුම්කන් දෙන්න ගිහිල්ලානේ. ඒ නිසා මට සමාව දෙන්න කියලා බෝධිසත්වයන්ගෙන් සමාව ඉල්ලුවා. බෝධිසත්වයෝ සමාව දීපු ගමන් අර රජාගේ තිබුණු දාහේ නැතුව ගියා. ඒතර රජුරන් තව පැහැදීමක් ඇති වුණා. මේ රජුරු තමන්ට මේ රාජ්‍ය ආක්‍රමණය පිණිස පොළඹවපු අර අසත්පුරුෂ දුෂ්ට ඇමතියාව ඒ මොහොතේම ඝාතනය කරේ. ඔබ බලන්න තව කෙනෙකුට සතුරුකම් කරන්න හිතන ඒ දුෂ්ටයාට තමන්ගේ දුෂ්ටකමම පෙරලා තමන්ට විනාශය අරගෙන ඉන්නේ නැද්ද? මේ කතාපුවේදී ඒකත් තියෙනවා. බෝධිසත්වයෝ තමන්ව රාජ්‍යයෙන් පිටුවහල් කළා කියලා බෝධිසත්වයන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් හදපු පුද්ගලයාටම ඒක කරකැවිලා වනේ. ඔහුගේ හිස කඳින් වෙන් වුණා. ඔහු මිය ගියා. බෝධිසත්වයෝ මේ සතුරු රජුහට ඒ වගේ මේ පිරිවරට මේන්න මේ විදිහට එදා අවවාද අනුශාසනා කළා. යමෙක් උත්තම දහම් කොටසක් උතුම් අයුරින් සේවනය කරයි නම් උතුම් වෙන්නේ හේ එයින්මයි. ඒ උතුම් ධර්මයේ තුලින් මෙද්දෙන් බල උපදවාගෙන රජුව පහදාගත් සැනින් තොපත් මේ සිය ගණන් මැතිවරු නිදහස් විය හැම දඬුවමි. මේක හරි වටිනවා. යමෙක් තමන්ගේ ජීවිතයේ උතුම් දහම් කොටසක් උතුම් අයුරින් සේවනය කරනවා නම් ඒ තමයි වටිනාකම දැනගෙන වටිනා දෙයක් සේවනය කිරීම. උතුම් වෙන්නේ හේ එයින්මයි ඒ උතුම් ධර්මයේ තුලින්. ඒ ධර්මයෙන්මයි කියනවා එයාගේ ජීවිතේ උතුම් භාවයට ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙන්නේ. කසී රට වැසි සියලු ජනයනි අසව් යමවා තොප සවන් මෙද්දැහැන් උපදවා තනි මම සැපත සැදුවේ ඒ තුලින් දහම් අනුහස් යලි ලබා දෙයි දෙව්ලොව තමාගෙන එම යමින් එම නිසා තොප සියලු දෙනමත් මෙත් සිතින් පිහිටක් ගනි. එදා බෝධිසත්වයෝ ওই විදිහට මෛත්‍රියේ ආනිසංස ගොඩාක් වර්ණනා කළායි හේතුව සම්පූර්ණයෙන්ම ජීවිතයට ආරක්ෂාව හැදුනේ බෝධිසත්වයන්ගේ මෛත්‍රිය නිසා. බෝධිසත්වයෝත් රැකුණා, රාජ්‍යත් රැකුණා, අමාත්‍යවරුත් රැකුණා, යුද්ධයක් වුණෙත් නෑ, සතුරු මිතුරු හැමෝටම සෙත සැලසුණා මෙත් සිත නිසා. ඒ නිසා ධර්මයමයි උතුම්. උතුම් ධර්මයමයි ශ්‍රේෂ්ඨ. ඒ උතුම් ධර්මයේ තුලින්මයි මේ මිනිස්යාගේ ජීවිතේ උතුම් භාවයට පත් වෙන්නේ. දැන් බලන්න පින්වතුනි මේ ලෝකේ තුන් ලොවටම අග්‍ර ශාස්ත්‍රෝන් වහන්සේ වනාහි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ඉච්ඡර ශ්‍රේෂ්ඨත්වයකට පැමිණියේ කුමක් නිසාද? උතුම් ධර්මය නිසා. උතුම් ධර්මයමයි උතුම්. මේ ලෝකේ ඊට පස්සේ අපි කතා කරනවා යම්තාක් සත්වා වාසීව ඇද්ද යම්තා භවග්‍රය ඇද්ද ඒ සියල්ලටම ඉහළින් වැඩ ඉන්නේ ලෝකේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේ නමකගේ ජීවිතේ එච්චර ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මය නිසා. උතුම් ධර්මයමයි උතුම්. මාර්ගඵලලාභීන් ගත්තොත් එහෙම මේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගෙන
ධර්මය නිසා. අනිකුත් මිනිස්සෙක් අපි හිතමු සිල්වතෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ. එයා ඉහළට ගිහින්. එයා ඉහළට ගියේ කුමක් නිසාද? ධර්මය නිසා. උතුම් ධර්මයමයි උතුම්. බුදු කෙනෙක්ගේ ශාසනය තුල ගුණදහම් පුරන අයට සුගති ශ්‍රී සම්පත් ලැබෙනවා. එයා සුගතිය කියන ඉහළ තැනට ගියේ උතුම් ධර්මය නිසා. උතුම් ධර්මයමයි උතුම්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ විදිහට අවවාද අනුශාසනා කළාට පස්සේ 12 යොදුනක් දිගපළල ඇති ඒ මහා බරණැස් රාජ්‍යයේ සියලු දෙනාම පාහේ එදා පටන් මෙත්සිත පුරුදු කරන්න පටන් ගත්තා කියනවා. ඉතින් ඒ බෝධිසත්වයෝ මෙත්සිත මෛත්‍රී ධ්‍යාන බවට පත් කරගෙන මරණින් මත්තේ බරණැස මේ බඹලොවේ උපන්න. ඒ බරණැස් රාජ්‍යයේ හිටපු අනිත් අමාත්‍යවරු ඇතුළු සියලු දෙනාටත් මෙත්සිතේ ආනුභාවය නිසාම සුගතියේ උපදින්න වාසනාව ලැබුණා කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කොට වදාළේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එදා ඔය විදිහට බොහෝ දෙනාට සෙත සලසපු තමන්ට වෛර කරන කෙනාටත් වෛර නොකර සතුරු මිතුරු සියලු දෙනාට මෙත්සිතම පතුරවමින් මෛත්‍රී කියන උතුම් ධර්මයේ රැකගෙන හිටපු ඒ රජුරුව බවට පත් උනේ මහා බෝධිසත්වයෝ වන මමයි. සොර රජු බවට පත් වෙලා හිටියේ අපගේ ආනන්දයෝය. වෛර බැඳගත් අමාත්‍යවරයා බවට පත් උනේ දේවදත්තයෝය කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් පින්වතුනි අපේ ජීවිතේට හොඳ ආදර්ශයක් සපයනවා. අපි කොයි කාටත් අපේ ජීවිතවලට එක එක ආකාරයෙන් කරදර කංකටොළු එන්න පුළුවන්. කොච්චර ප්‍රශ්න ආවත් තමන්ගේ උතුම් ධර්මය වනස ගන්න එපා. ඔබ උතුම් ධර්මයේ රැක ගන්නවා නම් ධර්මයට තියෙනවා පුදුමාකාර හැකියාවක්. මොකද්ද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඔබ ධර්මයේ රැක්කොත් ධර්මයේ විසින් ඔබව රකිනවා. ඔබ ධර්මයේ රකින්නවා කියලා කියන්නේ මොකද්ද? ඔබ ධර්මයේ හැසිරීම. තමන් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මය තමන්ව රකින්නවා. චත්තං මහන්තං යතා වස්ස කාලේ. මහා වර්ෂාවකට තෙමෙන්නේ නැතුව ඉන්න කැමති කෙනෙකුට තමන් ළඟ කුඩයක් තියෙනවා වගේ. මහා වැස්සකට කෙනෙක් නොතෙමී ඉන්න කැමති නම් එයා ළඟ තියෙන්න ඕන කුඩයක්. එයා ළඟ තියෙන කුඩේ විසින් එයාව වැස්සෙන් ආරක්ෂා කරනවා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ මනවින් හැසිරෙන කෙනාට ලැබෙන ආනිසංසය. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාට දුගතියක් උරුමවන්නේ නැත. ඉතින් ඒ නිසා අපි කොයි කාටත් මේ උතුම් ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ ධර්මයේ වටිනාකම හඳුනාගෙන ධර්මයේ රැකගන්නට, ධර්මයේ හැසිරෙන්නට, ධර්මයේ තුලින් පිළිසරණ සලස ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මය සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අප හැම දිනාට මේ දෙවියන්ගේ සියලු ආශිර්වාද සියලු ආරක්ෂාව නොඅඩුව සලසත්වා. දෙවියන්ටත් සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයේ අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ තුම් පුණ්‍ය ධර්මයේ ඩොමිනික් පුතුන් හට අනුමෝදන් වෙලා ඒ පුතාට මේ ධර්ම දානමේ පිනේ අනුහස් බලයෙන් කායික පීඩා මානසික පීඩා දුරු වෙලා කායික සුවය මානසික සුවය ඒකාන්ත කොට සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව ඒ පුතාගේ ජීවිතයට මුණ ගැහී තියෙන සත්පුරුෂ ඇසුර රැක ගන්නට ලැබේවා. සත්පුරුෂයන්ගේ ඇසුරේ
ටිකෙන් ටික හෝ හොඳට ගුණධර්ම දියුණු කරන්නට ලැබේවා. ලැබුණු සත්පුරුෂ ඇසුර කිසි විටකත් බැහැරට නොයෙත්වා. අද දවසේ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස පවතින මේ සොඳුරු සද්ධර්මය අහන්ට සලස්සලා ධර්ම දානමය වශයෙන් රැස් කරපු මේ පින ඒ පුතාට ඒකාන්ත කොට ගෞතම සාසනේ ධර්මාවබෝධ කිරීම පිණිසම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයන් සිදු කළ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන් හටත් සිල්වියා ගාත් මෑණියන් ඒ වගේම ඩොමිනික් පුතණුවන් මේ පින්වතුන්ලාගේ නමින් මියගිය ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. පින්වතුන්ලා නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දාන සිදු කළ පින්වත් පී.ඒ. ගාත් පියාණන්ට, සිල්වියා ගාත් මෑණියන්ට, ඒ වගේම ඩොමිනික් පුතාට, පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. නිරතුරුව ජීවිතේට සත්පුරුෂ ඇසුර තුළ තව තවත් ගුණදහම් දියුණු කරගන්නට අවකාශය සැලසෙත්වා. තමන් ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ජීවිතේට ඇතනම් සියල්ලම දුරින්ම දුර වෙලා සැනසෙල්ල උදා වේවා. සුපින්වත් ඔබ හැම දිනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සැමට මේ ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.